समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩමවදාළ අති පූජනීය වන්දනීය මහ සංඝරුවනින් මට අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක උතුම් ධර්ම දානපති පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව අපේ මේ පින්වත් පිරිස මේ මොහොතේදී සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අසීමිතානුකම්පාවෙන් අප්‍රමාණ දයාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් පරලොව ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්නත්
අවසානයේදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් බලාපොරොත්තුවත් ඇතිවයි සද්ධර්ම ශ්‍රවණය කිරීමට මේ මොහොතේදී සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, සද්ධර්ම දාණය මේ ලෝකේ තියෙන උතුම්ම දානමය පින්කමයි. සසර නිමා කරන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවද, ඒ සියලු දෙනා ඒකාන්තයෙන් සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදු පියාණන් වහන්සේ අපට මනාකොට දේශනා කොට වදාලා. සසර නිමවන්න බණ අහන්නම ඕන. තමන්ට විතරක් සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙද්දි එසේ නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට උතුම් ධර්මයේ දානය කරන්න අපේ මේ පින්වත් පිරිස මේ කටුක අපහසු කරකශ කාලයේ නමුත් මහා පුණ්‍යවන්ත කාලයක කටයුතු සූදානම් කළා. තමන් විතරක් සැනසෙන්නේ නැතුව තව බොහෝ දෙනෙකු සනසවන්නේ උතුම් ධර්මයේ දානය කරන ධර්ම දානපතියන් බවට අද ඔබ සියලු දෙනා මේ මොහොතේදීපත් වෙනවා. පින්තුනි, ධර්මයේ දානය කරනවා වගේම භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහන්න ඕන. හරියටම බණ අහන හැටි අනිවරණ සූත්‍රයෙන් පැහැදිලි කළා. බණ අහන ලොකු කුඩා සියලු දෙනා ළඟ බලාපොරොත්තුවක් තියෙන්න ඕන. එහෙම බලාපොරොත්තුවක් අපට මෙච්චර කාලයක් තිබ්බද? තිබ්බේ නැද්ද? එමනම් ඒ බලාපොරොත්තුෙන් යුක්තවම බණ අහන්න කියලයි අනිවරණ සූත්‍රයෙන් අපට පැහැදිලි කරලා තියෙන්නේ. එහෙමනම් මොකක්ද මේ බලාපොරොත්තුව? මම ශ්‍රවණය කරන මේ උතුම් දේශනාව තුළින් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ උතුම් දේශනාව අතරතුරදීම මට අති උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව පියාණන් වහන්සේ අපට කියා දුන්නා. එමනම් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් අපි සියලු දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් ගොනු කරගනිමු. පින්තුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක් මූලිකව කෙසේනම් විය යුතුයිද? නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක් මූලිකව කොයි වගේ වෙන්න ඕනද? මේ කාරණාව ආශ්‍රයෙන් ධර්ම කරුණු ටික අපේ පින්තුන්ට පැහැදිලි කරලා දෙන්න. මොකද අපට සමාජයේ දිහා බලනකොට පේනවා බොහෝ දෙනෙක් නිවන් අරමුණු කරනවා. නිවන අරමුණු කරනවා. නමුත් නිවන අරමුණු කළාට අපට හොඳටම පේන කාරණාවක් තමයි මුලත් මැදත් අගත් ගලප ගන්න දන්නේ නැහැ. මේ ශාසනය අනුපූර්ව ප්‍රතිපදාවකින් යුක්තයි. පිළිවෙල සහිත ගමනකින් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට කෙනෙක් මේ ශාසනය ගමන් කරන්නේ නැතිනම් ඒගොල්ලොන්ට නිවන හුඟක් දුරයි. කාටද නිවන දුර? භාග්‍යවතුන් වහන්සේට කීකරු නොවන අයට. එහෙනම්
මේ ශාසනයේ මුල කොතනකද කියලා ඇහුවොත් ආන් එකට කිව්වේ ශ්‍රද්ධාව. එහෙනම් කොතනද මුල? ශ්‍රද්ධාව. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පැහැදවීම. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පැහැදුවා නම් භාග්‍යවතුන් වහන්සේව අමතක කරලා කිසිම කෙනෙක් කවදාක්වත් මේ ශාසනය තුල ගමනක් යන්නේ නැහැ. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනය කියන මේ මණික් ගුහාවට ඇතුල් වෙන්න, මේ දියමන්ති ගුහාවට ඇතුල් වෙන්න ශ්‍රද්ධාව කියන යතුර ඉහ මුදුනේ තියාගෙනම ඉන්න ඕන. එහෙම නැතුව මේ ශාසනය ගමනක් යන්න බෑ. එහෙමනම් අපි නිවන් අරමුණු කළාට අපි මේ ශාසනයේ අනුපූර්ව ප්‍රතිපදාව සහිතවම ගමනක් ගිහින් තියෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය මේ ගැඹුරු ධර්ම කාරණා අපිට වැටහෙනවද? නිවන් අරමුණු කළාට අඩුම තරමේ අපි සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙනවද? හිතන්නකෝ. අපි නිවන් අරමුණු කරනවා. හැබැයි සම්මා දිට්ඨියට අපි ඇවිල්ලා තියෙනවද? බොහෝ වෙලාවට සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙනවා කියන මමත් මිත්‍යා දෘෂ්ටි ගොඩක කොයිතරම් ඉන්නවද? පෘථග්ජන ස්වභාවය නිසා. හැබැයි පෘථග්ජන ස්වභාවය නිසා හරි මිත්‍යා දෘෂ්ටිය කොයිතරම් භයානකයිද කිව්වොත් මට ඈත් වෙන්නේ මොකද්ද? මගේම නිවන. එහෙනම් දන්නේ නැතුව නමුත් කොයිතරම් මිත්‍යා දෘෂ්ටි වලට මං අහුවෙලා තියෙනවද? එහෙනම් ඒකෙන් මිදෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙනම් නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන කාරණා අතරේ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මූලික ගතම කාරණාවක්. එහෙනම් පින්තුනි මේ කරුණු ටිකක් අපි බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පැහැදවීම කියන කාරණාව යටතේ නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කෙසේනම් විය යුතුයිද? මේ කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු අද වගේ දවසක. මේකට හොඳම උදාහරණයක් තමයි ආලවක යක්ෂයා. ආලවක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ආලවක යක්ෂයා පිළිබඳව කතා කරනකොට මේ කාරණාව නිවැරදි කරගෙනම සූත්‍රයේ සාකච්ඡා කළ යුතු වෙනවා. මොකද සමහර අය සූත්‍රයේ කියවගෙන සඳහන් කරන්නේ ආලවක කියන්නේ මේ යක්ෂයෙක් නෙමෙයි. ආලවක කියලා කියන්නේ මිනිස්සෙක් කියනවා. මේ සමහර අය කියනවා ආලවක කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක්. තවත් අය කියනවා මේ ඒ කාලේ යක්ෂයා කියලා කතා කළා පංච දුෂ්චරිතේ හැසිරෙන අයට. ඒ කියන්නේ ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරන අයට යක්ෂයා කියලා කතා කළා. ආන් ඒ නිසා නරක වැඩ කරන අයට යක්ෂයා කියලා කතා කරපු නිසා ආලවක යක්ෂයා කියලා ආමන්ත්‍රණය කළා කියලා කියනවා. හැබැයි මේ එකක්වත් භාග්‍යතුන් වහන්සේගේ අදහසද? නෑ. මේවා ඕගොල්ලෝ වගේ අපි වාගේ පෘථග්ජන අයගේ එක එක කතා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ආලවක යක්කෝ කියලානේ කතා කළේ. එහෙනම් ආලවක කියලා කියන්නේ කවුද? මිනිසෙක්වත් ගෝත්‍රිකයෙක්වත් නෙමෙයි. ආලවක කියන්නේ යක්ෂයෙක්. එහෙමනම් පින්නතුනි මේ ආලවක කියලා කියන්නේ මහා භයානක ප්‍රතාපවත් කෙනෙක්. හැබැයි මුලින් භාග්‍යතුන් වහන්සේ සරණ ගියාද? නෑ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ලොකු තරහක් තිබුණා. ඇයි භාග්‍යතුන් වහන්සේත් එක්ක අමනාප? පාණාතිපාතා වේරමණියා
ධම්මං දේශේති. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා ධර්ම දේශනා කරනවා. අදින්නා දාන වේරමණිය ධම්මං දේශේති. අනුන් සතු දේවල් සොරකම් කරන්න එපා කියලා ධර්ම දේශනා කරනවා. එහෙනම් මේ විදියට පංච දුස්චරිතයෙන් ඈත් වෙන්න භාග්‍යවතුන් වහන්සේ බණ කියනවා. ආලෝක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පුදුම තරහකින් හිටියේ. නමුත් ආලෝක යක්ෂයාවත් දන්නේ නැහැ මට සංසාරයෙන් එතර යන්න වාසනාව තියෙනවා කියලා. දන්නවද ඒක? දන්නේ නැහැ. වේපචිත්ති සහ පහාරාද කියන අසුරේන්ද්‍රයෝ දෙන්න මේ අසුර රජවරු මේගොල්ලෝ ආලවකට කලින් භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු අය. ඒගොල්ලෝ හැමදාම ආලවක ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ වර්ණනාව කරනවා. මේක අහගෙන ඉන්න බැරුව ආලවක එතනින් සමහර ලාවට යන්න යනවා. සමහර වෙලාවට හොඳටම කේන්ති යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ಗುಣ කතා කරන්නේ මේ වේපචිත්ති සහ පහාරාද කියන අසුර රජවරු කවදාක්වත් අමතක කළේ නැහැ. තමන්ගේ ශ්‍රද්ධාව. එහෙනම් ඒගොල්ලෝ ගාව ශ්‍රද්ධාව නැද්ද? තියෙනවා. භාග්‍යතුන් වහන්සේට කීකරුයි. ආලවක භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ කොහොමද? කාටවත් দমনය කරන්න බැරි ඔහු හොයාගෙන භාග්‍යතුන් වහන්සේ අලව් යමන්දොරට වැඩම කළා. ආලවක යක්ෂයට ඉන්නව බිරින්දෑවරු කීප දෙනෙක්. භාග්‍යතුන් වහන්සේ ආලවක විමනට වැඩම කරනවා දැකපු මේ බිරින්දෑවරු භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බිම වැටිලා වන්දනා කළා. මේගොල්ලෝ වැඳ වැඳ මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ආලෝක එන්න කලින් පිටත් වෙන්න ගෙදරි. මෙහෙ ඉන්න එපා ස්වාමීනි. ආලෝක ඔබ වහන්සේට කැමති නෑ. හරි තරහින් ඔබ වහන්සේත් එක්ක ඉන්නේ. එහෙම කරුණු කිව්වත් බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නෑ. ඇයි? මොකද භාග්‍යතුන් වහන්සේ මහා කරුණිකයන් වහන්සේ නිසා. අපි කෙනෙක්ගේ නොදකින අනුකම්පාව කරුණාවත් කෙනෙක්ගේ හිතේ තියෙන අහිංසකකම අපි දැක්කේ නැති වුණාට භාග්‍යවතුන් වහන්සේ දකිනවා. ඒක හරියට කොයි වගේ කියලාද උදාහරණයකින් සඳහන් කරලා තියෙන්නේ. කලගෙඩියක් ඇතුලේ පත්තු කරලා තියෙන පහනක් වගේ කියලා. කලගෙඩියක් ඇතුලේ පහනක් පත්තු වෙනවා කියලා හැමෝටම පේනවද? නෑනේ. හැබැයි මනා අවධානයෙන් ළඟට ගිහිල්ලා බැලුවොත් ඕන කෙනෙකුට පේනවා. හැබැයි බොහෝ වෙලාවට අපි හොඳම අවධානයෙන් ළඟට ගිහිල්ලාම බලනවද? නෑනේ. අපි කෙනෙක් පිළිබඳව නිර්වචනය කරන්නේ දුරින් ඉඳලා. හොඳටම ළඟට ගිහිල්ලාද? නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම නෙමෙයි. සර්වඥතා ඥාණයෙන් උන්වහන්සේ ළඟ වේවා දුර වේවා කොතැනක වේවා උන්වහන්සේ දකිනවා. ඒ නිසා ආලෝකයට සංසාරයෙන් එතර යන්නේ පින් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා. කෙනෙකුට සසර නිමා කරන්න තරම් පින් තියෙනවා නම් කොච්චර දුරක වුණත් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. ඒ වැඩම කරනකොට දවසට එක වෙලෙනේ භාග්‍යවතුන් වහන්සේ දන්වල දන්නේ. ඒ දන්වල දීමත් භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවට නැති කරගෙන තමයි මේ නිවන් පුරට සැපත් කරවන්නේ ලෝක සත්‍යය වෙත අනුකම්පාවෙන් වැඩම කරන්නේ. එහෙනම් කොච්චර අසීමිත අනුකම්පාවක් භාග්‍යවතුන් වහන්සේ ළඟ තියෙනවද අපිට? එහෙනම් මේ මහා කරුණිකයන් වහන්සේ අලව් විමනට වැඩම කළා. බිරින්දෑවරු ආලෝකගේ බිරින්දෑවරු භාග්‍යවතුන් වහන්සේට යන්න කිව්වත් භාග්‍යවතුන් වහන්සේ යන්නේ නැහැ. ඒ වෙලේ තමයි දොරටු පාලකයා ඇවිල්ලා මතක් කරන්නේ ස්වාමීනි ඔබ වහන්සේ පිටත් වෙන්න. දැන් ඔහුත් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කරුණු කියනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ යන්නේ නැහැ.
ඒ නිසා දොරටු පාලකයා කියනවා ඔබ වහන්සේ යන්නේ නැතිනම් මම මගේ ආරක්ෂාව හදාගන්න ඕන. ඒ නිසා මට මේක ගිහිල්ලා ආලෝකට කියන්න වෙනවා. එහෙම මතක් කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මාලිගාවෙන් වැඩම කළේ නැති නිසා මේ පාලකයා ගිහිල්ලා යක්ෂ සමාගමක යක්ෂ සමුළුවක ඉන්න ආලවකට කිව්වා. හොඳටම කේන්ති ගියා. බුදුරජාණන් වහන්සේ ගෙදරට ඇවිල්ලා කියලා දැනගෙන ලොකු මාන්නක්කාරකමකින් යක්ෂ සමුළුවෙන් අයින් වෙලා තමන්ගේ ගෙදරට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වෙහෙස කරවන්න, භාග්‍යතුන් වහන්සේව බය කරවන්න, භාග්‍යතුන් වහන්සේව පරාජයටපත් කරන්න, තමන්ට පුළුවන් සියලු කාරණා තුලින් ආලෝක යක්ෂයා කටයුතු කරනවා. භාග්‍යතුන් වහන්සේ වෙහෙසටපත් කරන්න හදනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ නෙමෙයි වෙහෙසටපත් වෙන්නේ, ආලෝක යක්ෂයාමයි. භාග්‍යතුන් වහන්සේ ආලෝක යක්ෂයාගේ ආසනයේ උඩින්ම ගිහිල්ලා අසුන් අරගන්නවා. එතකොට තවත් ඔහුට මාන්නක්කාරකම නිසා ලොකෝ කේන්තියක් ඇති වෙනවා. පස්සේ තමන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අසුන් අරගෙන ඉන්න ආසනයේ ළඟ බිම වැටිලා එක ඇඳක් අල්ලගෙන හයියෙන් හොලවනවා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ අසුන් අරගෙන ඉන්නේ මේ ආසනේ. එක ඇඳක් අල්ලගෙන හයියෙන් හොලවනවා. හොලවලා මේ භාග්‍යතුන් වහන්සේව බයටපත් කරන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ නෙමෙයි බයටපත් වෙන්නේ. ඒ විතරක්ම නෙමෙයි මතක් කරනවා, බවත් ගෞතමය මම නුඹව නොමරා මරනවා. එහෙම නැතිනම් හිත දෙකඩ කරනවා. එහෙම නැතිනම් මහ පොළොවේ 7 වතාවක් පොලේ ගහලා ඉහවටා 7 වතාවක් කරකෝලා කකුල් දෙකෙන් අල්ලලා මහා සාගරයෙන් එහාට විසික් කරලා දානවා කියන. දැන් කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට. එහෙනම් එක පැත්තකින් ආලෝක යක්ෂයාගේ තේජාන්විතභාවය අපට තේරෙන්නේ නැද්ද? දෙපයින් අල්ලලා මහ පොළොවේ 7 වතාවක් පොලේ ගහනවා. ඒකට අපි රෙදිය තුල්ලන්න ගඟට ගිහිල්ලා වැවට ගිහිල්ලා නානකොට අපි සබන් ගාලා රෙදි හොදනකොට ඒ රෙදි ගලේ ගහන්නේ නැද්ද? ආන් ඒ වගේ. නම් මහ පොළොවේ 7 වතාවක් පොලේ ගහලා ඉහවටා 7 වතාවක් කරකෝලා මහා සාගරයෙන් එහාට අල්ලා වීසිකනවා. හැබැයි මට මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙව කියලා කිව්වා. ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න ආලෝක සූත්‍රයේ පුරාවටම විග්‍රහ කරනවා. බොහොම ගැඹුරු, බොහොම දීර්ඝ සූත්‍රයක්. කෙනෙක් මේ ශාසනයට එන්න කැමති නම් ඒගොල්ලෝ ආලෝක සූත්‍රයම ශ්‍රවණය කරන්න ඕන. තවත් සූත්‍ර තියෙනවා. නමුත් ආලෝක සූත්‍රය ශ්‍රද්ධාවට එන්න ශ්‍රවණය කළ යුතුම ගණේ සූත්‍රයක්. මේ ශාසනය පිළිබඳව මූලිකවම අඩිය තබන කෙනෙක් ඒ සූත්‍රය ශ්‍රවණය කළ යුතුයි, කියවගත යුතුයි අට කතාව ටීකාව සමග. එහෙමනම් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ අහන්න හදන ප්‍රශ්න මේවට කාටවත් පිළිතුරු දෙන්න බෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේට විතරයි පිළිතුරු දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ ප්‍රශ්න ඇති වුණෙත් ආලෝක යක්ෂයාට නෙමෙයි. ආලෝක යක්ෂයාගේ අම්මටයි තාත්තටයි. හැබැයි ආලෝක යක්ෂයාගේ අම්මයි තාත්තා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ ඉඳපු නිසා ආලෝක යක්ෂයාගේ අම්මයි තාත්තයි ඒ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා තමන්ට තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු හොයාගත්තා. පිළිතුරු හොයාගෙන ආලෝක යක්ෂයාට, ඒ කියන්නේ තමන්ගේ පුතාට ඉගැන්නුවා. මේ තරම්ම වටිනවා මේ ප්‍රශ්නය පිළිතුරුයි. ලෝකේ හුඟක් කාලයක් මේ ලෝකේ ඉඳපු නිසා, අති දීර්ඝ කාලයක් මේ ලෝකේ ඉඳපු නිසා ආලෝක යක්ෂයට කියලා දුන්න පිළිතුරු ටික අමතක වුණා. ආලෝක යක්ෂයා මොකද කළේ? පිළිතුරු ටික අමතක වුණාට ප්‍රශ්න ටික වටිනවා කියලා දැනගෙන මොකද කරේ? ප්‍රශ්න ටික රම්පතක ලියලා ආරක්ෂා කරලා තියාගන්න තීරණය කළා. ಜಾති හිංගුලක කියලා පෑනකින් රත්තරම් පත්‍රයක
මේ ප්‍රශ්න ටික ලියලා හැම වෙලේම මාලිගාව ඇතුලේ හංගලා මේ ප්‍රශ්න ටික ආරක්ෂා කරගත්තා. ඔහුගේ තීරණයක් තිබුණා මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කවුද? ආන් ඒ කෙනා ළඟ ඒ උතුමන් වහන්සේ ළඟ මම දන නමනවා. ඒ උතුමන් වහන්සේලා පොදනවා. ඒ උතුමන් වහන්සේලා පිහිට කරගන්නවා. ආන් මේ ප්‍රශ්න ටිකට මේ ලෝකේ ආලෝක යක්ෂයට පිළිතුරු දෙන්න කවුරුත් හිටියේ නෑ. පිළිතුරු දුන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ. එදා තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. හැබැයි සරණ යන්න කලින් ආලෝක යක්ෂයාට හැමදාම දවසට බිල්ලක් එනවා. අලව නුවර රටවැසියන්ගෙන්. ඒ එන්නේ මොන බිල්ලක්ද? මිනිස් බිල්ල. එදා නියම වෙලා හිටියේ කවුද? එක්කෝ අලව නුවර රජුරුව, එහෙම නැතිනම් අලව නුවර රජුරුවන්ගේ පුතා. හැබැයි තමන්ගේ රජකම රැකගන්න රජුරුව මොකද කරන්නේ? තමන්ගේ පුතාව මොහොතකට දවසකට තමන්ගේ ජීවිතේ රැකගන්න අලව රජුරුව තමන්ගේ පුතාව බිල්ලක් විදිහට එවනවා. එදා රාජකීය පුත් කුමාරයව බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට අරගෙන ඉන්නේ. ආලෝක යක්ෂයා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඉන්නකොට අරගෙන ඉන්නේ සේවකයෝ. වෙනදා බිල්ල අරගෙන ඇවිල්ලා පොද පඳුරු ටික තියලා මේ සේවකයෝ ඉන්නේ දුවනවා. හැබැයි එදා ආලෝක යක්ෂයාගේ විමන මේ බිල්ල අරගෙන එන දවසේ වෙනස් කියලායි දක්වලා තියෙන්නේ. පුදුම එළියක්, පුදුම රශ්මී ජාලාවක් වේජෙනවා. එළියට පෙනෙන්න තරම් බබලනවා. මහා පුදුම වෙනසක් විමන පුරාවටම තියෙනවා. හමන සුලං රැල්ලේ පවා වෙනසක් තියෙනවා. මේගොල්ලන්ටත් සේවකයින්ටත් පුදුමයි වෙනද වගේ නෙමෙයි මේ විමන. ඒ නිසා වෙනද මගින් තියලා දුවනවා. හැබැයි තීරණය කළ ආද ටිකක් ඇතුළට ගිහින් බලන්න මොකද්ද මේ වෙනස කියලා. දැන් ඇතුළට බිල් අරගෙන යනකොට ලෝකේ කවදාකවත් දකින්නේ නැති කාරණාවක් මේගොල්ලෝ දකිනවා. ආලෝකයක් බිම ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දමණය වෙලා. භාග්‍යතුන් වහන්සේ සිංහාසනාරූඪව වැඩ ඉඳගෙන සවනක් ගන්න බුදුරැස් විහිදුවමින් ආලෝකයක් ධර්ම දේශනා කරනවා. දැන් සේවකයන්ටත් බයක් නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ වැඩම කළානේ. ඒ නිසා මේගොල්ලොන්ටත් ලොකුකමක් ඉපදුනා. මොකද බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉන්න නිසා ආලෝකයක් ෂට බෑ අපිව මරලා කණ්ඩ. අපේ ජීවිතේ නැති කරන්න ආලෝකයක් ෂට බෑ. ඒ නිසාම ඒකම හේතු කරගෙන මේගොල්ලෝ බය නැතුව මාලිගාව ඇතුළට ගියා. ගිහිලා තීරණය කළා වෙනදා වගේ නෙමෙයි ආලෝකයක් ෂයගේ අතටම බිල්ල දෙන්න. දැන් කාවද දෙන්නේ? අලව් කුමාරයව. එදා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ආලෝක යක්ෂයා දැක්කා මේගොල්ලෝ බිල් අරගෙන එනවා. හැබැයි මේ වෙනකොටත් භාග්‍යවතුන් වහන්සේට දමණය වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා. හැබැයි එදා ආලෝක යක්ෂයාට ලැජ්ජ හිතුණා කියලා සඳහන් කරනවා. එයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මන් දමණය වෙලා භාග්‍යවතුන් වහන්සේ පිහිට කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේම මේගොල්ලෝ මේ ළමයව මේ රාජබටයෝ මේ බිල්ල මගේ අතටම දෙයිද දන්නේ නැහැ කියලා ලැජ්ජාවටපත් වෙලා හිටියේ. නමුත් සේවකයෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේගොල්ලෝගේ අතටම දෙනවා. දැන් කරගන්න දෙයක් නැහැ ඔහුට. ඒ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නිසා මුළු ජීවිතේම වෙනස් වෙලා කරගන්න දෙයක් නැහැ. තමන්ගේ අතට ලැබෙන මේ දේ එමෙ නැතිනම් බිල්ල භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න තීරණය කළා. එදා තමයි ආලෝක කුමාරයව බුදුරජාණන් වහන්සේට පූජා කළේ. එදා බුදුරජාණන් වහන්සේ શරණ ගියා ආලෝක යක්ෂයා. බොහොම කෙටියෙන් මේ දේශනාව මේ කළේ. බුදුරජාණන් වහන්සේ શරණ ගියපු මේ ආලෝක යක්ෂයා ගැන කතා කළොත් කොහොමද භාග්‍යවතුන් වහන්සේ පිළිට කරගත්තේ? අපි මුලින් සාකච්ඡා කළා මේ මහා දරුණු යක්ෂයෙක්. කොච්චර දරුණු යක්ෂයෙක්ද කිව්වොත් අපි ඔය දැකලා තියෙනවා නේද? මහා අවුරුදු
1000 2000 අවුරුදු 300 400 වැඩෙන නුග ගස්. නුග මුල් එහෙම දැකලා තියෙනව නේද? කොච්චර ලොකුයිද මේ නුග ගස්? සාමාන්‍ය අඩුම තරමේ අඩි 10ක් 15ක් තරම්වත් මහ ලොකුයි. ඒ බඳු නුග ගහක් නුග මුලක් අරගෙන තමන්ගේ කටේ තියාගෙන අපි ටිකන් ටොපියක් කපලා කනවා වගේ කයි. ඒ තරම්ම මහ ප්‍රබල යක්ෂයෙක්. මේ ලෝකයේදී විශේෂ හඬවල් 4ක් ඇහෙනවා මේ ලෝකේ පුරාවටම. මේ හඬවල් 4 අතර එක හඬක් තමයි ආලෝක යක්ෂයාගේ හඬ. එimhe දේශනා කරලා තියෙනවා. මේ ලෝකේ පුරාවට මේ හඬ ඇහෙනවා සියලු දෙනාට. දියේ ඉන්න මත්ස්‍යයට පවා මේ හඬ ඇහෙනවා. එතකොට මේ හඬවල් අතර ඒ හතරෙන් එකක් තමයි ආලෝක යක්ෂයාගේ හඬ. ආලෝක යක්ෂයාට බොහොම දවසක් කේන්ති ගිහිල්ලා. මොකද වේපචිත්ති පහරාද කියන අසුරේන්ද්‍රයෝ ආලෝක යක්ෂයාට උඹ පහත් කියලා කියනකොට අපේ බුදුරජාණන් වහන්සේට වඩා උඹ බොහොම පල්ලෙහින් ඉන්නේ කියලා කියනකොට කේන්ති ගිහිල්ලා කෛලාශකූට පර්වතයට එක පියවරක් තබලා මේ ලෝකයට ඇහෙන්නේ කෑ ගහලා කියන උඹලා මතක තියාගනින්න මම තමයි ආලෝක කියලා. එක පියවරක් කෛලාශකූට පර්වතයේ හිස්මුදුනට තියෙනකොට කෛලාශකූට පර්වතයේ කෑලි කැඩි කැඩි බිමට වැටෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් ඒ පර්වතයේ උඩට පියවර තබන්න මොනතරම් විශාල වෙන්න පුළුවන් කෙනෙක්ද මේ? එහෙනම් සුළුපටු කෙනෙක් නෙමෙයි. මහා භයානක කෙනෙක්. හැබැයි මේ භයානක කෙනා භාගතුන්සේ සරණ ගියා. මහ ලොකු මාන්නයක් තිබුණ කෙනෙක්. තමන් තරම් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා හිතපු කෙනෙක්. හැබැයි භාගතුන්සේ සරණ ගියා. කොහොමද සරණ ඉල්ලගන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව ඔබ වහන්සේගේ උපාසකයෙක් බවට පත් කරගන්නාසේක්වා. ඒ තමයි මේ කරන ඉල්ලීම. උපාසකං මං භගවාදාරෙය්‍ය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ උපාසකයෙක් බවට මාව පත් කරගන්නාසේක්වා. දැන් ඔය කාරණාව ටිකක් අපි කතා කළොත් බෞද්ධයයි සම්මත බොහෝ දෙනා අතර සැබෑම බුද්ධ ශ්‍රාවකයෝ කොයිතරම් අඩුයිද? ඒගොල්ලෝ අතර අපේ පින්නතුණු භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝද එක දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළාද ස්වාමීනි මාව ඔබ වහන්සේගේ උපාසකයෙක් කරගන්න කියලා? ජීවිතේ පුංචි කාලේ හැරි දැනුම් තේරුම් තියෙන වයසට ඇවිල්ලා හැරි ඉල්ලීමක් කළාද? එහෙම ඉල්ලීමක් කළා නැද්ද? ඒකේ තමන් හිතන්නේ. දැන් මේ ලෝකයේ මහ ප්‍රතාපවත් භයානක මිනිස්සෙකුත් නොවන යක්ෂයෙක් භාගතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මාව ඔබ වහන්සේගේ උපාසකයෙක් බවට පත් කරගන්නාසේක්වා. හැබැයි මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්න අපි ඒ යක්ෂ රජුරවන්ට වඩා කොයිතරම් පල්ලෙහා මට්ටමෙන්ද ඉන්නේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවද ඔබ වහන්සේගේ උපාසකෙක් බවට මාව පත් කරගන්න කියලා? ඉල්ලුවේ නැහැ. එතකොට එදා භාග්‍යතුන් වහන්සේ තුෂ්ණිම්භූත භාවයෙන් යක්ෂයාව භාග්‍යතුන් වහන්සේගේ උපාසකෙක් බවට පත් කරගත්තා. හැබැයි එදා භාග්‍යතුන් වහන්සේ ළඟ ඒ මොහොතේදී තමයි බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේගේ සව්වෙක් බවට ආලෝකයක්ෂයාපත් උනේ. හැබැයි අපේ පින්නතුන් ස්වාමීනි දසබලයන් වහන්සේ ස්වාමීනි සුගතයන් වහන්සේ මං ඔබ වහන්සේගේ සව්වෙක් බවට පත් කරගන්නාසේක්වා කියලා ඉල්ලීමක් කරලා එතනින් පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ දෑත දෝත නළල තියලා වන්දනා කරගෙන තිසරණ සහිත පංචශීලිය හරියටම සමාදන් වෙලා භාග්‍යතුන් වහන්සේ සරණ ගියාද? එහෙනම් හිතන්න හරියටම සමාදන් වීම බෞද්ධයෙක් බවට පත් වෙන්න ක්‍රම කීයක් තියෙනවද?
මේ ලෝකේ තියෙන අමාරුම කාරණාව මොකක්ද කියලා ඇහුවොත් මේ ධර්මයේ තුල මේ ශාසනය තුල උගන්වලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ යන එක. මේ ලෝකේ තියෙන අමාරුම කාරණාව භාග්‍යතුන් වහන්සේ සරණ යන එක. එහෙනම් ඒක ඒ තරම්ම අමාරුයි නම් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ බොහොම ලේසියෙන්ද අමාරුවෙන්ද? එහෙනම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම 4යි. මේ ක්‍රම 4න් එකක්වත් අපි දන්නේ නැතුව අපි කොහොමද භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ? මොකද මේ ක්‍රම 4? ආත්ම සංනියාතන සරණාගමනය, තත්පරායන සරණාගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය, පනිපාත සරණාගමනය. එහෙනම් මේ කාරණා 4 දන්නේ නැතුව මේ කාරණා 4 අවබෝධ කරගන්න නැතුව මේ කාරණා 4න් එකකින් හරි භාග්‍යවතුන් වහන්සේ සරණ යා යුතුයි කියන කාරණාව දන්නේ නැතුව මේ ශාසනයට පියවරවත් තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට හිතන්න වෙන්නේ නැද්ද? අපි ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලාද? හිතන්න වෙන්නේ නැද්ද? එහෙනම් ආත්ම සංනියාතන සරණාගමනය කියන්නේ මොකද්ද? ජීවිතේ පූජා කරලා භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. තත්පරායන සරණාගමනය කියලා කියන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් වෙනවා. ප්‍රතිඥාවක් දෙනවා. හරියටම දෙන්න ඕන. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය කියන්නේ මොකද්ද? ඔබ වහන්සේ මගේ ආචාර්යයන් වහන්සේ. මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා. මම දන්නේ නැහැ. ඔබ වහන්සේ තමයි දන්නේ. දන්න ඔබ වහන්සේ විසින් කියලා දෙන කාරණා විතරයි මමත් දන්නේ. මමත් පිළිගන්නේ. එතනින් එහා දෙයක් මම මේ ලෝකේ දන්නේ නැහැ. ඔබ වහන්සේ තමයි මටත් කියලා දෙන්නේ. ඒ නිසා සුගතයන් වහන්සේ ඔබ වහන්සේ මගේ ආචාර්යයන් වහන්සේ. එහෙනම් ගුරුවරයා කියලා දුන්න විදිහටම ශිෂ්‍යයා විභාගයකට සූදානම් වුණොත් ඒ විදිහටම කීකරු වුණොත් ගුරුවරයාට කීකරු වුණොත් ශිෂ්‍යයා දිනන්නේ නැද්ද? දිනනවා. හැබැයි ගුරුවරයා උගන්වන කාරණාවෙන් කොටසකුත් තමන්ගේ මතවාද වලින් කොටසකුත් දැම්මොත් එහෙම දාලා විභාගෙ ලියනවා. ගුරුවරයා බලාපොරොත්තු වන තරම් ශිෂ්‍යයා විභාගයේ දිනයිද? නෑ. එහෙනම් ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය කියන්නේ මන් දන්නේ භාග්‍යවතුන් වහන්සේ දන්නේ මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා ඔබ වහන්සේ මගේ ගුරුවරයා කියලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. එහෙනම් 4 වෙනි සරණාගමනය කියන්නේ පනිපාත සරණාගමනය. භාග්‍යවතුන් වහන්සේගේ අසීමිත බුදුගුණ කන්දරාව දැකගෙන දැනගෙන අවබෝධ කරගෙන ශ්‍රද්ධාව පිහිටුවාගෙන භාග්‍යවතුන් වහන්සේ සරණ යෑම. භාග්‍යවතුන් වහන්සේ නමගේ අසීමිත බුදුගුණ කන්දරාව අපට දැනගන්න පුළුවන්ද? ඒක භාග්‍යවතුන් වහන්සේ දන්නවා අපට බෑ. මොකද බුදුගුණ ගැඹුර පෘථග්ජන ශ්‍රද්ධාවන්තයට උපරිමයෙන් තේරෙන්නේ බඹ 9කින් පල්ලෙහැ. බඹ 2ක් 3ක් 4ක් ওই විදිහට. එතකොට සෝවන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේට කොච්චර දීර්ඝව බුදුගුණ ගැඹුර ධර්ම දේශනා සිද්ධ කළත් බඹ 10යි තේරෙන්නේ. සකුදාගාමි ආර්ය ශ්‍රාවකයන් වහන්සේට කොච්චර දීර්ඝ බුදුගුණ ගැඹුර දේශනාවක් සිද්ධ කළත් උන්වහන්සේට තේරෙන්නේ බුදුගුණ ගැඹුර බඹ 20යි. අනාගාමි ආර්ය ශ්‍රාවකයන් වහන්සේට බඹ 30යි. රහතන් වහන්සේට බඹ 40යි. එතකොට මොගලන් මහරහතන් වහන්සේට උන්වහන්සේට බුදුගුණ ගැඹුර තේරෙන්නේ බඹ 1000යි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේට බුදුගුණ ගැඹුර බඹ 84000ක් තේරෙනවා. නමුත් එතනින් එහාට තව බුදුගුණ ගැඹුර නැද්ද? තියෙනවා. එහෙනම් ඒ අසීමාන්තික බුදුගුණ කන්දරාව එතනින් එහා සාරිපුත්ත මහරහතන් වහන්සේවත් දකින්න බෑ. එහෙනම් එතනින් එහා දකිනවා නම් මේ ශාසනයේ
උතුම් මහ ශ්‍රාවකයන් වහන්සේ දෙවනියාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන දකින්නේ කාරණා සඳහන් කරන්නේ අනුමාන ඥානයකින්. එහෙනම් හිතන්නකෝ අපි වාගේ පෘථග්ජන අය කොහොමනම් භාග්‍යතුන් වහන්සේගේ බුදුගුණ ගඹුර දැනගන්නද? හැබැයි අපිට භාග්‍යතුන් වහන්සේ කොච්චර අනුකම්පා කළාද? ආන් ඒ නිසා දජග්ග සූත්‍රයේ තමන් වහන්සේට තියෙන සියලු බුදුගුණ කන්දරාව බුදුගුණ 9කට කැටි කරලා අපට දේශනා කරේ නැද්ද? සෝ භගවා අරහං මේ විදිහට ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු මේ විදිහට අපට දේශනා කරේ නැද්ද? අද අපි බුදුරජාණන් වහන්සේ වඳිනකොට එකම එක ගාථා රත්නයක් විතරක් වුණාට ওই ගාථා රත්නේ පුරාවටම ওই ගාථා රත්නේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේමයි. අපි නිර්මාණය කරපු ගාථා රත්නයක් නෙමෙයි. එහෙනම් දේශනා කළේ කාට අනුකම්පා කළාද? අපට අනුකම්පා කරලා. ඒ අසීමාන්තික බුදුගුණ කන්දරාව දැකලා දැනගෙන මෙනෙහි කරමින් භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය පිළිගනිමින් සංසාරයෙන් එතර යන්න පාර කියලා දෙන්න. එමනම් පණිපාත සරණාගමණයෙන්වත් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලාද? එහෙනම් මම මුලින් සඳහන් කළා නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කෙසේනම් විය යුතුයිද? එහෙනම් අපේ පින්නතුන් මේ කාරණා ටික ඇහුනහම මනාව සිහියෙන් ශ්‍රවණය කළ කෙනෙක් මෙතන ඉන්නවනම් තමන්ගේ පපුවට තට්ටුවක් දාලා අහලා බලන්නකෝ. මේ ශාසනයේ මුල හරියටම තියාගෙනද මැදට ආවේ. ওই කාරණාව ඇහුවොත් බොහෝ වෙලාවට අපට දුක හිතෙනවා. කොහේ හරි තැනක අපට වැරදිලා තියෙනවද? නමුත් වැරදිලා තියෙනවද කියලා දුක හිති ඉන්න කාලයක් අපට තියෙනවද? නෑ. අපි දුක හිත ඉන්න ඕනේ. මොකද තාම අපි ජීවත් වෙන හින්දා අපට පුළුවන් උණ වැරද්ද නැති කරගෙන තාමත් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේව පිහිට කරගන්න තමයි මනුස්ස ලෝකෙට අපි ආවේ. එහෙනම් මේ ශාසනයේ මුල ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ සරණ යන තැනට එන්න ඕන. ඉස්සෙල්ලාම නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. කොහොමනම් එන්න ඕනද? හරියටම ආලෝකයක්ෂය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කොහොමද වුනේ? තමන්ගේ තිබ්බ මාන්නක්කාරකම් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අතහැරියේ නැද්ද? අතහැරියා. තමන්ගේ තිබුණ ශක්තිය භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අතහැරියේ නැද්ද? අතහැරියා. තමන් දන්නවයි කියලා හිතාගෙන ඉපු දේවල් තමන්ගේ දැනුම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අතහැරියේ නැද්ද? තමන් හරි කියලා හිතාගෙන ඉපු දේවල් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අතහැරියේ නැද්ද? අතහැරියා. එහෙනම් තමන්ගේ සියල්ලම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අතහැරියා. කොහොමද අතහැරියේ? ස්වාමීනි මම දන්නේ නෑ. මම මෙච්චර කාලයක් හරි කියලා හිතාගෙන ඉපු දේවල් ඔක්කොම වැරදි. මම වැරදි කළා. මට සමා වෙනසේක්වා කියලා සමාවිල්ලමින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සියල්ලම අතහැරියා. එහෙනම් ඒ අතහැරලා තමයි නැවත අලුතෙන් ඉපදුන වැන්නෙකු වගේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ. එහෙනම් මං අහන්නේ අපේ පින්නතුණුත් ඕනෑ තරම් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා ඇති නේද මේ රටේ ඉපදිලා ඉන්නේ හින්දා. හැබැයි එක දවසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමන්ගේ මාන්නක්කාරකම්, අහංකාරකම්, තමන් හරි කියලා පිළිගත්ත දේවල්, තමන්ගේ කලපුරුදු, දැකපුරුදු, පළපුරුදු අත්දැකීම්, තමන් හොඳයි කියලා හිතාගෙන ඉඳපු දේවල්, මේ ඔක්කොම දේවල් භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ඉදිරියේ අතහැරියද? අතහැරලාද භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ? එහෙනම් අපිට කොහේ හරි තැනක වැරදිලා නැද්ද? එහෙනම් නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තුවක් තිබුණට ආශාව තියෙනවා. හිත පහදව ගන්න තරම් කැමැත්තක් තියෙනවා. මම බෞද්ධයෙක්, මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ හරි ලොකු කැමැත්තක් තියෙනවා. හැබැයි එහෙම කිව්වට හැබෑවටම භාග්‍යතුන් වහන්සේ පිළිහිට කරගෙනද? නෑ.
හැබැයි වැරදි විදිහට භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ගිහින් අවසානයේදී නිරේට නියම වුණයි බවට පත් වෙනවා. ඒකයි කියන්නේ මේ ලෝකේ ලොකු අහිංසක පිරිසක් ඉන්නවා. කවුද ඒගොල්ලෝ? මම බෞද්ධ කියලා කියන අය. මරුණ ගමන් නිරේ. මොකද මේ බෞද්ධයෝ නිරේ උපදිනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අපි බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් මේ කාරණා ටික අහලා අපේ පින්නතුණුත් විදර්ශනා කරන්න විමසන්නේ. එතකොට මම තාමත් භාග්‍යවතුන් වහන්සේගේ හැබෑවටම දියණියක්ද? මං තාමත් භාග්‍යවතුන් වහන්සේගේ හැබෑවටම පුතෙක්ද? නිවන අරමුණු කරනවා නම් මේ ශාසනයට කැමති නම් මේ ශාසනය භාවිතා කරලා ඊතර යන්න කැමති නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න කැමති නම් මම හරියටම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණාද? ඒක හිතන්න. ඔය කාරණාව හිතන්නේ නැතුව මේ ශාසනයට ආවොත් ඒගොල්ලෝ ඔක්කොටම භාග්‍යවතුන් වහන්සේට අකීකරුණාය බවට පත් වුණා කියලා තමයි කියන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට කීකරු නොවි බණ ඇහුවා කියලා කියන්නකෝ. ඒගොල්ලන්ට අත්වෙන ඉරණම මොකද්ද? කවදාක්වත් නිවන් ලබන්න බෑ. ආන්ගේ කාරණාව සූත්‍ර පිටකයේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම දක්වලා තියෙනවා. මහණෙනි මේ ශාසනයේ මුලත් මම, මැදත් මම, අගත් මම. එහෙනම් මේ ශාසනයේ මුලත් මම, මැදත් මම, අගත් මම කියන්නේ මොකද්ද මේ කියන්නේ? මේ ශාසනයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර යම් තැනක දේශනා වුණා නම් ඊතන භාග්‍යවතුන් වහන්සේම වැඩ ඉන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේව ඉස්පිල්ලක් පාපිල්ලක තරම් හරි ඒ ඉස්පිල්ලක් පාපිල්ලක් අයින් කළා කියලා කියන්නේ එතන භාග්‍යවතුන් වහන්සේට අකීකරු වීමක් තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ සිව් පිරිස මැද අට පිරිස මැද ප්‍රතිඥා කරලා තියෙනවා. කවදාක්වත් මේ ශාසනයෙන් පිට, ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවෙන් පිට කිසිම කෙනෙකුට මාර්ගයක් ඵලයක් වඩන්නත් බෑ, වැඩෙන්නෙත් නෑ, ලබන්නත් බෑ, ලැබෙන්නෙත් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු විදිහට යම් කෙනෙක් බණ හරි ඇහුවොත් ඒගොල්ලන්ට කවදාකවත් නිවන් වැඩෙනවද? වැඩෙන්නේ නෑ. උදාහරණයක් අපි හිතමුකෝ, අපි හැමදාම බණ අහනවා. අපි එහෙම හිතමුකෝ. පුංචි උදාහරණයක් මේ. හැබැයි අපි මෙච්චර කාලයක් බණ ඇහුවේ අපිට ඕන විදිහට කියලා හිතන්නකෝ. ඔහේ ගිහිල්ලා ඉඳගෙන අපිට ඕන විදිහට අපි බණ අහනවා. අපි හිතමු හෝරා 10ක් බණ අහනවා කියලා, පැය 10ක්. හැමදාම දවසට පැය 10ක් වින් කරනවා කියලා හිතන්නකෝ. හැබැයි අපිට ඕන විදිහට අපිට මාර්ගඵල වැඩෙයිද? නෑ. ඇයි අපිට ඕන විදිහට කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ විසින්ම සඳහන් කරලා තියෙනවා සූත්‍ර දේශනාවන් බොහෝ සූත්‍රවල කොහොමද කෙනෙක් බණ අහන්න ඕන. ඒකයි මුලින් සඳහන් කළේ අනිවරණ සූත්‍රයත් එබඳු සූත්‍ර අතර තව එක සූත්‍රයක්. මොකද අනිවරණ සූත්‍රය දේශනා කරේ බණ අහන්න ඉඳගන්න කෙනා ළඟ බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඒ බලාපොරොත්තුව මොකක්ද කියලා අපි මුලින් සඳහන් කළානේ. එහෙනම් මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕන බණහන් ඉඳගන්න කෙනා ළඟ? මේ දේශනාව තුළින් නිවන අහුරන ධර්මයන් යට වේවා, සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් දියුණු වේවා. අනේ මේ දේශනාව අතරතුරදී මට නිවන් ඵලයම අවබෝධ වේවා. ඉතින් අපි කොහොමද ඉඳගන්නේ බණ අහන්නේ? ඔය සිතුවිල්ල තියාගෙනද මෙච්චර කාලයක් අපි බණ ඇහුවේ? දැන් අපි හිතමුකෝ ඔය සිතුවිල්ල තියාගෙන නෙවෙයි කියලා. සමහර අය බණ අහන්නේ කරුණු තණ්හාව නිසා. සමහර අය බණ අහන්නේ වැරද්ද හොයාගන්න ඕන නිසා. අපේ ශාසනයේ ඒ වාගේ කෙනෙක් හිටියා අතුල උපාසක කියලා. ආනන්ද හාමුදුරන්ගෙන් බණ ඇහුවා. උන්වහන්සේගෙන් බණ අහලා බැන උන්වහන්සේට බැන ගියා මුගලන් මහරහතන් වහන්සේ ගාවට. මුගලන් මහරහතන් වහන්සේගෙන් බණ අහලා ඒක තේරෙන්නේ නැහැ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ගියා මුගලන් මහරහතන් වහන්සේට බැන. මේ විදිහට ගිහිල්ලා අවසානෙටම ගියේ බුදුරජාණන් වහන්සේ ගාවට. භාග්‍යවතුන් වහන්සේට ගිහින් කිව්වා අර ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මයේ මොනවත්ම වැටහෙන්නේ නැහැ ස්වාමීනි, මට බණක් කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ උපාසකයාගේ හැටි දන්න නිසා
උපාසකයාගේ තියෙන මාන්නක්කාරකම බිඳලා අහංකාරකම් බිඳලා කෙලෙස් නැති කරවලා නිවැරදි කරවලා ධර්මයේ දේශනා කළා. එදා දේශනා කරනකොට හුඟක් ධර්ම කාරණා කියලා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේට පිටුපාලා අතුළු උපාසක බණ ඇහුවනම් ධර්ම දේශනාව අග වෙනකොට අතුළු උපාසක බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණාවෙන් දක්වනවා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න ඕන. අපි හිතමුකෝ අකීකරු වුණා කියලා. මේ බණ ඇහිීම කියන පුංචි කාරණාව තුල අපිට ඕන විදිහට අපි බණ අහනවා. එහෙම හිතලා ඒ වාගේ අයට මාර්ගඵල වැඩෙන්නේ නැහැ. කොච්චර වාසනාව තිබුණත් මාර්ගඵල වැඩෙන්න සංසාරේ පින් කරලා තිබුණත් ධර්ම අගෞරවය ආදී සාත්‍රුන් වහන්සේට පිටුපාලා බණ ඇහුවොත් මේ කාරණා නිසා කවදාකවත් මාර්ගඵල ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. අන්න එදාට අපි විසින්ම චෝදනා ගොනු කරනවා මාර්ගඵල අපිට ලැබුණෙත් නැහැ. මෙච්චර දම්පැන් දෙන මෙච්චර පින්කම් කරන අපිට. එහෙනම් ඉතින් මාර්ගඵල ලබාපු අය අද මේ ලෝකේ නැහැ. ඔය කාරණාව අපිම කියන්නේ නැද්ද? අපි දැකලත් නැහැ මාර්ගඵල ලබාපු කෙනෙක්. මාර්ගඵල ලබාපු අය මේ ලෝකේ නැහැ. ඔය ටිකම අපි කියන්නේ නැද්ද? කියනවා. ඒ වචනය තුලත් තියෙන්නේ තවත් ශාස්ත්‍රෝන් වහන්සේට පිටුපෑමක්. මොකද මේ පිටුපෑම? භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා සම්මා සම්බුද්ධ ශාසනය නිමා වෙනකන් මාර්ගඵලලාභින් වැඩ ඉන්න පුළුවන්. වසර 5000ක් කාලය පුරාවටම මාර්ගඵලලාභින් වැඩ ඉන්නවා. ඒ ක්‍රමයේ ආට්ට කතාවේ දීර්ඝව විග්‍රහ කරනවා. අවුරුදු 1000ක් බැගින් 5000 කොටස් 5කට බෙදලා දේශනා කරනවා. අසුවල් කාලේ අනාගාමීන් වැඩි සෝවන් අය අඩුයි. අසුවල් කාලේ රහතන් වහන්සේලා වැඩි අනාගාමීන් අඩුයි. අසුවල් කාලේ සෝවන් අය වැඩි නමුත් රහතන් වහන්සේලා අඩුයි. මේ විදිහට මාර්ගඵල අනුපිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා. එහෙනම් අපි කියනවා නම් මාර්ගඵලලාභින් දැන් නැහැ කියලා එතන තියෙන ලොකුම කාරණාව මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉන්නවා කියලා අපි කියනවා නැහැ කියලා. එහෙනම් එතන මොකද්ද අපි කරලා තියෙන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේට පිටුපාලා. ශාස්ත්‍රෝන් වහන්සේට පිටුපාලා තියෙන්නේ අපි අපේ වචනේ විශ්වාස කරපු නිසා නෙමෙයිද? අපි අපිව විශ්වාස කරපු නිසා. හැබැයි මං කිව්වා නම් මම දන්නේ නැහැ ස්වාමීනි. මං වැරදි ස්වාමීනි. මං හිතන දේවල් වැරදි ස්වාමීනි. මං ඉගෙන ගත්ත දේවල් වැරදි ස්වාමීනි. මගේ අධ්‍යාපන රටාව වැරදි ස්වාමීනි. මගේ මතවාද ඔක්කොම වැරදි ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේ මට කියලා දෙන්නේ ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ කියලා දෙන දේ මම පිළිගන්නවා කිව්වොත් ආන් ඒ කෙනාට නිවන් ලබන්න ලොකු වාසනාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහට ශාසනය යෙදුණා. එහෙනම් මේ ශාසනයේ මුල ශ්‍රද්ධාව නම් අපේ පින්නතුන් ඉස්සෙල්ලාම නිවන් අවබෝධ කරගන්න එතෙන්ට එන්න ඕන. පළවෙනිම පියවරට එන්න ඕන. බුද්ධ වංශ පාළිය ওই කාරණා විග්‍රහ කළා. ආයතන සූත්‍රයේත් විග්‍රහ කරලා තියෙනවා. සියලු බුදුරජාණන් වහන්සේලා නිවන් අවබෝධ කරලා බුද්ධෝත්පාදේ ලබාගෙන සුළු මොහොතක් යම් මැලිකමකටපත් වෙනවා. ඒක සියලු භාග්‍යවතුන් වහන්සේලාට ඇති වෙන කාරණාවක්. මම අවබෝධ කරගත්ත පරම සත්‍යය මේසා මහ විශාලයි ගැඹුරුයි ගැඹීරයි තණ්හාවේ ගැටෙන මේ ලෝක සත්‍යයට මම මේ උතුම් ධර්මයේ දේශනා කළොත් මේ අය මේක වටහා ගනීද? ඒ තරම්ම තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වෙල්ල තමයි මේ ලෝක සත්‍යය ඉන්නේ. කවුද මේ තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වෙල්ල ඉන්න ලෝක සත්‍යය? අපි පෘථග්ජන අපි. එදා බුදුරජාණන් වහන්සේ එහෙම හිතලා යම් මැලිකමකටපත් වෙනකොට කාරණා සඳහන් කරනවා මහා බ්‍රහ්ම රාජයන් වහන්සේලා බඹලෝ දෙව්ලෝ සිසාරා සක්වලවල් 10000කට ඇහෙන්න හයියෙන් කතා කරලා අඬනවා. අපි ඉවරයි කියලා. අපි මැරුණා කියලා කියන්නේ අපි නැහුණා.
ඒ හඬ ඇහෙනවා අනිකුත් සක්වලවල ඉන්න බ්‍රහ්ම රාජයන් වහන්සේලා දිව්‍ය රාජයන් වහන්සේලාට. ඔක්කොම එකතු වෙලා කතිකා කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා නොකර ඉඳයි හදන්නේ. ආයචන සූත්‍රයේ මේ කාරණාව බොහොම ගැඹුරට දක්වලා තියෙනවා. ඒ නිසාම සක්වලවල් 10000ක දෙවියන් මහා බ්‍රහ්ම රාජයන් වහන්සේලා පෙරටු කොටගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. දස බලයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. බුදු අමාමෑණියන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. ස්වාමීනි ධර්මයේ ඔබ වහන්සේ දේශනා නොකළොත් බොහෝ සත්ත්වයින්ට සංසාරයෙන් එතර වෙන්න ලැබෙන්නේ. ඔබ වහන්සේට හිතෙනවා නම් ස්වාමීනි දේශනා කරන ධර්මය මේ ලෝක සත්‍යය අහන්න නැති වෙයි කියලා. ස්වාමීනි එහෙම නොහිතනාසේක්වා. දස බලයන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය මේ සත්වයා ශ්‍රවණය කරන්නේ නැහැ කියලා ඔබ වහන්සේට හිතෙනවා නම් ඔබ වහන්සේ ඒ කාරණාව මට බාර දෙන්න මගේ බලයෙන් ඒ බණ නොඅසන්න වුන් බණ අහන්න වුන් බවට මම්පත් කරන්නම්. ඔබ වහන්සේ අනුකම්පා කළ ධර්මයේ දේශනා කරන්න. එහෙම තමයි ඉල්ලීම් කළේ මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ. එදා තමයි නිල් මහ නිල්ම සුවඳ හමන ශ්‍රී මුඛ ධාතුව ඉවර කරලා දේශනා කළේ. මහ බඹුනි අමාදොර විවර කරලායි තියෙන්නේ. මේ වචනේ හොඳට මතක තියාගන්න. මහ බඹුනි අමාදොර විවර කරලායි තියෙන්නේ. සදහ ඇත්තෝ සදහ මුදත්වා. මහ බඹුනි අමාදොර විවර කරලායි තියෙන්නේ. සදහ ඇත්තෝ සදහ මුදත්වා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්න මං ආරම්භ කරලායි තියෙන්නේ. මේ ශාසනය මං ආරම්භ කරලායි තියෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව තියෙනවා නම් මේ ශාසනයට ඇවිල්ලා නිවන් අවබෝධ කරගන්න. කවුද මේ කාරණාව දේශනා කරන්නේ? සක්වලවල් 10000ක මහා බමුණට දෙවියන්ට උතුම් බුදුරජාණන් වහන්සේ. එහෙනම් එතනම සඳහන් කරනවා මේ ශාසනයේ මුල කොතැනකද ශ්‍රද්ධාව? ධර්මදේශනාව නිමාවටපත් කරන්න කාලේ ඇවිල්ලා තියෙන නිසා තවත් කෙටියෙන් කරුණක් දෙකක් අපි සාකච්ඡා කරලා දේශනාව නිමාවටපත් කරන්න කල්යල් බලමු. අපේ ශාසනයේ ඉන්නවා බ්‍රහ්මායු කියලා බ්‍රාහ්මණයෙක්. සංසාරයෙන් එතර යන්න මහ පුදුම පිනක් තියෙන කෙනෙක්. හැබැයි මේ බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ಶರಣ යන්න කලින් මේ ලෝකේ මහ ප්‍රතාපවත් පුදුම දැනුමක් තියෙන ඥානයක් තියෙන ධනයක් තියෙන පුදුමාකාර පිරිසකගෙන් මුළු දඹදිව තලයේම ගෞරවය ලබාපු කෙනෙක්. ඒ තරම්ම මිනිස්සු පුදන කෙනෙක්. කොච්චර පුදනවද කිව්වොත් අපි හිතමුකෝ කෝටියක් විතර රැස් වෙලා ඉන්න පිරිසක් ඉන්න තැනක මේ බ්‍රහ්මාය කියන බ්‍රාහ්මණයා තමන්ගේ රතෙන් බිමට බැහැලා ඒ පිරිස මැද්දට ගියොත් සියලු දෙනා විසින් නැගිටලා ගෞරව කරලා ඔළුව නමලා හිස නමලා ඒ තරම් පිළිගන්නේ රජවරු සිටවරු පවා. එහෙනම් ඒ තරම් මහ දැවැන්ත කෙනෙක්. මහා ඥානයක් තිබුණ කෙනෙක්. කොච්චර වයසයිද කියලා සඳහන් කරනවා. වයස අවුරුදු 120යි. ඒ තරම්ම වයෝවෘදයි. නමුත් කාරණා සඳහන් කරනවා පුදුම සිහියක් තියෙන්නේ කියලා. අවුරුදු 120ක් වෙලත් තමන්ගේ ඥානය අඩු නැතුව තියෙනවා. ත්‍රිවේදයේම පාරප්‍රාප්තයි කියලා සඳහන් කරලා තියෙන්නේ. ත්‍රිවේද පාරප්‍රාප්තයි. එක කාරණාවක් අමතක නැහැ කියලා කියනවා. එහෙනම් මේ බ්‍රාහ්මණයෙක් නේ. ඒ කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ ශරණ ගියපු කෙනෙක්ද? නෑ. ඔහුට සසරින් එතර යන්න පින් තියෙන නිසා භාග්‍යවතුන් වහන්සේ ශවණක් ගන බුදුරැස් විහිදුවා වැඩම කරන්නේ. ඉස්සෙල්ලාම භාග්‍යවතුන් වහන්සේ දකින්න යන්නේ. ඉස්සෙල්ලාම යවන්නේ භාග්‍යවතුන් වහන්සේව පරීක්ෂා කරන්න සේවකයෙක් යවනවා. සේවකයා භාග්‍යවතුන් වහන්සේ ළඟ මාස 6ක් පුරාවටම භාග්‍යවතුන් වහන්සේ පරීක්ෂා කරනවා. කොච්චර පරීක්ෂා කරනවද කියනවා නම් බ්‍රහ්මාය බ්‍රාහ්මණතුමාට ඊටාම කීකරු මේ සේවකයා
භාග්‍යතුන් වහන්සේ දන් වළඳන හැටියේ ඉඳලා පරීක්ෂා කරනවා. විවේක ගන්නකොට සුගන්ධ කුටියේ ඒ කාරණාවත් පරීක්ෂා කරනවා. කොච්චර පරීක්ෂා කරනවද කිව්වොත් දන් වළඳන එක. දන් වළඳනකොට භාග්‍යතුන් වහන්සේ බත් අනන හැටි, ඒ අනාපු බත් ගුලිය කැටි කරන හැටි, ඒ කැටි කරාපු බත් ගුලිය භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයේ තියාගන්න හැටි, තියාගන්නකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තියෙන ජීවහා එහෙම නැතිනම් දිව භාග්‍යතුන් වහන්සේ එළියට යොදනවද? එහෙම නැතිනම් එළියට යොදන්නේ නැද්ද? ඒක පවා පරීක්ෂා කරනවා. කී වතාවක් භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයේ ඇතුළේ තබා ගන්න බත් ගුලිය කබලින්කාර ආහාර බවට පත් වෙනකන් කී වතාවක් විතර ශ්‍රී මුඛයේ ඇතුළේ හපනවද? එහෙම නැතිනම් ශ්‍රී මුඛයේ ඇතුළේ එහෙට මෙහෙට කී වතාවක් නම් පෙරලනවද? ඒව ඔක්කොම බලාගෙන ඉන්නේ. එහෙනම් ඒ තරම්ම සුපරීක්ෂාකාරී සේවකයෙක්. මේ ඔක්කොම මාස 6ක් පුරාවට පරීක්ෂා කරලා බ්‍රාහ්මණතුමා ළඟ ගිහිල්ලා කිව්වා ස්වාමිනී ඇත්තට මේ බුදුරජාණන් වහන්සේ තමයි කියලා. ඒ වෙලේ තමයි භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවේ. හොයාගෙන ඇවිල්ලා වයස 120ක් වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟ බිම ඉඳ ගන්නවා. හිතන්නවත් පුළුවන් කාරණාවක්ද? අපිට මොන තරම් හේතු තියෙනද උස්සසුන් වල ඉඳගෙන ඉන්න? හිතන්නකෝ මේ කාරණාව කොච්චර ගැඹුරුයිද කියලා. නමුත් අවුරුදු 120ක් වෙලා බිම ඉඳගන්නේ. බිම ඉඳගෙන ඉස්සෙල්ලාම සතුටු වෙවිය යුතු කතා කරනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ට තියෙන ප්‍රශ්නේ විසන්නේ. භාග්‍යතුන් වහන්සේ වෙහෙස නොකර කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ බොහොම ගැඹුරු ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ, අතිශය ගැඹීර, ඊටාම ගැඹුරු ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ. ඒ දේශනාව නිමා වෙනකොට බ්‍රාහ්මණතුමා අනාගාමී වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් බ්‍රහ්මාවේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. තමන්ගේ තියෙන මතවාද, තමන් හරි කියලා හිතාගෙන ඉඳපු දේවල්, තමන් හරි කියලා පිළිගත්ත දේවල්, තමන්ගේ සියලුම දැනුම් සම්භාරය, හිතන්නකෝ අවුරුදු 120ක් පුරාවටම කොච්චරනම් දැනුමුත් එක්ද අපේ වචනෙන් කිව්වොත් ඇවිදින පුස්තකාලයක් වගේ. හැබැයි ඒ සියල්ලම මම වැරදි, ඔබ වහන්සේ පමණයි හරි කියලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අතහැරියා. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තා. ඒ නිසා තමයි නිවන් අවබෝධ කළේ. එහෙනම් අපේ පින්නතුන් අහන්නේ, අපි ධර්මයේ ඇහුවට, අපි බෞද්ධයි කියලා පිළිගත්තට හැබෑවටම ශාස්ත්‍රෝන් වහන්සේ පිළිගත්තද? කෙටියෙන් කාරණාවක් කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට තියෙනවා අපි හිතමුකෝ මහා නාරායන සංඝාත බලය. මිනිසු කෝටි ලක්ෂ ගණනාවකගේ බලය තියෙනවා කියලා. ඒක මේ ධර්මයේ ඉගෙනනවා. දැන් අපි ඒ කාරණාව දේශනා කරනවා. එතකොට හැබෑම ශ්‍රද්ධාවන්තයෝ ඒ කාරණාව එහෙමම පිළිගත්තත් ඇතැම් අයට සැකයක් උපදින්නේ නැද්ද? ඔය කිව්වට ඕක වෙන්න පුළුවන්ද? සැකයක් උපදින්නේ නැද්ද? ඉපදුනා නම් එහෙම සැකයක් එයාට බුදුරජාණන් වහන්සේ සරණ යන්න පුළුවන්ද? බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට කවදාකවත් බෑ. සතර එරිදිපාද භාග්‍යවතුන් වහන්සේ වඩලානේ ඉන්නේ හොඳටම. එක දවසක මාරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ, සුගතයන් වහන්සේ මේ ලෝකේ රජකම් කරන සේක්වා ඔබ වහන්සේ කියලා. භාග්‍යවතුන් වහන්සේ අහනවා මාරයාගෙන් ඇයි ඔබ එහෙම මට කියන්නේ කියලා. කපටිකමට මේ ඇවිල්ලා කියන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා, මාරයා ඔබ වහන්සේට පුළුවන්කම තියෙනවා හිමාල පර්වතයේ යොදුන් 3000ක් විශාල හිමාල පර්වතයේ රත්තරන් කන්දක් බවට පත් කරන්න ඔබ වහන්සේට පුළුවන්. මොකද මේ කියන්නේ? පස් ගොඩක් රන් කඳක් බවට පත් කරන්න පුළුවන් කියලා.
යොදුනක් කියන්නේ හැතැම්ම 10කින් කියන ගාණක් කියලා හිතුවොත් හිතන්නකෝ මේ ලෝකේ මොනතරම් පොහොසත්ම රට බවට පත් වේද? රත්තරන් වලින් ගෙවල් හදන්න පුළුවන්. සිමෙන්ති කොන්ක්‍රීට් කණු විදියට භාවිතා කරලා හිමාල පර්වතය රත්තරන් ගොඩක් කරොත් එහෙනම් ඒ තරම් බලයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ ඒ තරම් එ르දිපාද මැනවින් වඩලා ඉන්නේ. ඒ නිසා රජකම් කරන සේක්වා කියලා තමන්ගේ කපටිකමට ඉල්ලීම් කළා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මාරයට ධර්මයේ දේශනා කළා එලෝ ගන්නවා. පාපිෂ්ඨ මාරේ කියලා. නමුත් මේ කාරණාව මම සඳහන් කළේ දැන් මෙහෙම කාරණාවක් දේශනා වෙනකොට අපි පිළිගන්න සූදානම් මට්ටමේ ඉන්නවද? මොකද මේ කාරණාව පස් ගොඩක් යොදුන් 3000ක් තරම් විශාල මේ පස්කඳ රංකඳක් බවට පත් කරන්න පුළුවන් කිව්වහම පිළිගන්නවද අපි? තමන්ගේ මනසෙන් හිතලා බලන්න. දැන් මෙතන පිළිගන්නේ කී දෙනෙක් ඉන්නවද? නොපිළිගන්නේ කී දෙනෙක් ඉන්නවද? ඒ බඳු අය අතරේ අපිට වඩා කොච්චර දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්ද බ්‍රහ්මතුමා කියන්නේ? අපිට වඩා 100ක් ගුණයකින් කෝටිය ගුණයකින් ධනෙ තියෙනවා. අපිට වඩා සමාජයේ හුඟක් මිනිස්සු හිටපු කෙනෙක්. සියල්ල උපේගත්ත කෙනෙක්. අද වෙන විදිහට බැලුවොත් මේ ලෝකේ ඉන්න පළමු ගණේ පුරවැසියෙක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සියල්ල අතහැරියා. මන් දන්නේ ඔබ වහන්සේ දන්නේ. කාරණා සඳහන් කරනවා මේ කාරණාව ගැඹුරට විග්‍රහ කරන තැන යම් කෙනෙක් මේ කාරණාව හරියටම අවබෝධ කරගත්තොත් මොකද මේ කාරණාව මම දන්නේ භාග්‍යවතුන් වහන්සේමයි දන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ දන්නාසේක මන් නොදන්නාසේක මේ කාරණාව හරියටම අවබෝධ කරගෙන සාතුරුන් වහන්සේ සරණ ගියොත් මාර්ගඵල අවබෝධ කරන්න තරම් මහ පුදුම බලයක් ওই වාක්‍ය ඛණ්ඩය ඇතුලේ තියෙනවා. එහෙනම් අදටත් ඒක එහෙම්මමයි. එහෙනම් හිතන්නකෝ අපි මෙච්චර කාලයක් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහින් තියෙන්නේ අපේ මතවාද වලින් නෙමෙයිද? එක පැත්තකින් අපි ධර්ම කාරණා ටිකක් අහනකොට ඒ කාරණා ටික අහලා අපි කරන්නේ අපේ මතය පෝෂණය කරගන්න එක නෙමෙයිද? එහෙම නේද කරන්නේ? හැබැයි අපි කවදාක්වත් මෙහෙම කළාද? අපි හැමදාම ධර්මය අපිට ගලප ගන්න හදනවා මිසක් හැබෑම සාතුරුන් වහන්සේට සෙනෙහසක් තියෙන බුද්ධ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ධර්මයේ Tamanට ගලප ගැනීම නෙමෙයි ධර්මයට අනුව Taman ගලපෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි කලේ ධර්මය අපිට ගලප ගත්තද? එහෙම නැතිනම් ධර්මයට අනුව අපි ගලපුණාද? මෙච්චර කාලයක් අපි කරලා තියෙන්නේ මොකද්ද? හිතන්න. එහෙනම් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තුවක් තියෙන්න ඇති. හැබැයි අපේම අහිංසකකම නිසා අපේම කරුණු කාරණා යම් හේතුවකින් වැරදීමක් හෝ නිසා කල්යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව නොලැබුණ නිසා ධර්මයේ මුල අපට මේ ශාසනයේ මුල අපට හොයාගන්න බැරි වීම නිසා අපිට නිවන කොච්චර දුරස් වෙන්නේ නැද්ද? ආන්ගේ නිසා එහෙනම් මේ ශාසනයේ මුල ඉඳලම භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න. මේ ශාසනයේ මුල හොයාගන්න ආන් එකට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. නිවන් දකින්න, නිවන ලබන්න, නිවන් සුව විඳින්න, නිවන් සැපය ලබන්න කැමති නම් භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙන්න. භාග්‍යවතුන් වහන්සේ සරණ කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් කාරණාවක් ඒකේ විදිහටම පිළිගන්න. ඒ විදිහටම භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙමින් සසර නිමා කරන්න. එහෙම නැතුව අපිට කවදාවත් නිවන්ට යන්න මග හැදෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙනවා කියන උතුම් සිතුවිල්ල මේ උතුම් බුද්ධාන්තරය ඇති කරගන්න. තවමත් ජීවමානව වැඩිඳිමින් ඔබ සරණ ගිය මන් සරණ ගිය අපේ ආචාර්යයන් වහන්සේ, අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ, ඔබේ මගේ පියාණන් වහන්සේ සංසාරයෙන් එතර යන්න අපට පාර කියලා දෙනවා. ඒ මහෝත්තමයන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබාගෙන උන්වහන්සේගේ දියණිවරුන් පුතණුවරුන් බවට පත්වමින් සසර නිමා කරන්න. උන්වහන්සේ සතුටු කරවමින් උන්වහන්සේගේ ලයින් උපන් දරුවන් ශ්‍රාවකයන් බවට පත්වමින්
ගොරතර මේ සසරෙන් එතර යන්න. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ හැබෑවටම දන නමන්න. කීකරු වෙන්න. ඒ තුලින් නිවන් අවබෝධ කරගන්න. ඔබ සියලු දෙනාට අද මේ දේශනා කළ පුංචි ධර්ම කාරණා ටික මහත් වූ උපකාරයක් බවට පත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. පින්තුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ සපයනට යෙදුනේ මෙම උතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා වාරියපොළ මල්වාන සංහිඳ හන්දියේහි පදිංචි බිරිඳ විනීතා ජයමාන මහත්මියද දූදරුවන් වන චන්දිමාල් සාදනා ශානිකා යන අය සහ බුද්ධික උපුල් යන බෑනාවරුන් දෙදෙනාත් නුවන්දි ලේලිය ඇතුළු ප්‍රවීන් ටිෂාන් ශනායා තිසඟ තිනුර සහ ත්‍රිදෙව් යන මුණුබුරු මිනිබිරියන් විසින් සදැහැති දායකත්වයේ දරන බව සඳහන් කරනවා. අරමුණු වශයෙන් සඳහන් කරන්නේ 2020 අගෝස්තු මාස 19 වෙනි දින වයස අවුරුදු 69 දී පරලොව සපත් වන්නට යෙදුණු අරමුණු වශයෙන් සඳහන් කරනවා 2020 අවුරුද්දෙහි අගෝස්තු මාස 19 වෙනි දින වයස අවුරුදු 69 දී පරලොව සපත් වූ ආර්යදාස ගමගේ පියාණන්ගේ දෙවර්ෂ පූර්ණ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන අතර එතුමාණන්ටත් එතුමන්ගේ පියාණන් වෙන ගමගේ ඩොන් ලියෝන් සෙන්යෝ මහත්මාණන් හා මෑණියන් වන පී පෙරේරා මැතිණියටත් සොහොයුරිය වන ගම්පහ මිරිස්වත්ත පදිංචිව සිටි ඉන්ද්‍රාණි ගුණවර්ධන මහත්මිය ඇතුළු විනීතා මෑණියන්ගේ පරලොව සැපත් පියාණන් වෙන ජේ.ඒ. ජයමාන්න මහත්මාණන්ටත් මෑණියන් වන කේ.ආර්. පොඩිහාමිනේ මැතිණියටත් සොහොයුරා වන එස්. ජයමාන්න මහත්මයාටත් මේ උතුම් ධර්ම දානමෙන් ජනිත වන්නා වූ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වී භවගාමී ජීවිතයේ කෙලවර උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. එමෙන්ම වසර 4කට පෙර මිය පරලොව ගියා වූ හීම්බණ්ඩා උපාසක මහත්මාණන්, මගුලාගම ඩී.එම්. කිරිමැණිකා උපාසිකා මෑණියන්, මිදෙල්ලව විලියම් අප්පුහාමි මාමා, විතාරණ නෝනා, නැන්දිනිය හා එම පුතු කේ.ඒ. ආර්යසේන මහත්මාණන්, කළුමැණිකේ මහත්මිය සුගතදාස බෑණනුවන්, වාරියපොළ මැල්වත්තේ විසූ බබාසිඤ්ඤෝ මහත්මාණන් වසර 14කට පෙර පරලොව සැපත් වේදුන බරම්පොළ ශාන්තරාජ් කුමාර හේරත් මහත්මාණන් සහ එතුමාගේ පියාණන් වූ ජස්ටින් හේරත් මහත්මාණන්ද, ජේ.එම්. කළුබණ්ඩා උපාසක මහත්මාණන්ද, ජේ.එම්. මැණික්හාමි උපාසක මෑණියන්ද, ජේ.එම්. හේරත් බණ්ඩා උපාසක මහත්මාණන්ද, සීයාවන ජෝන් අප්පුහාමි මඩවලගම වත්තේ මහත්මයා ද ගණේමුල්ල කොස්සින්නේ විසූ විතාරණ ආච්චි අම්මා ඇතුළු සියලු ආච්චි අම්මාවරුන්ටත් සීයලාටත් යගිරල ග්‍රාමයේ රංජි ගමගේ මහත්මාණන් ඇතුළු නිදන ප්‍රාප්ත සියලුම ඥාතින්ට මේ උතුම් ධර්ම දානමය කුසල් අඩුනතුම අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. අපවත් වී වදාළ දොරබාවිල පන්සලේ නායක මාහිමිපාණන් වහන්සේටත් දොරබාවිල සිල්මෑණියන්ටද මේ උතුම් කුසල් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. අකල් මරණයකට ගොදුරු වූ හලාවත විසූ ඉෂාරා උමයංගනී මහත්මියටද තිලින මාවතේ විසූ සමන් බණ්ඩාර,
මිදෙල්ලව චමින්ද පුතුහා චමිලා දියණියටද දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවනම හේතු වාසනා වේවා කියලා ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. 18 වෙනි වේදී දැස් පෙනීම අහිමි වූ 23 හැවිරිදි කෞශල්‍ය හේරත් පුතුණුවන්ට එම රෝගී තත්ත්වයෙන් මිදී සුවපත් භාවයේ ලැබීම උදෙසාම මේ උතුම් කුසල් ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. අධ්‍යාපනයේ ලබන ප්‍රවීන් ටිෂාන් ෂනායා තිසංග තිනුර ත්‍රිදෙව් සහ ඕස්ට්‍රේලියාවෙහි පදිංචි අමායන යන දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේම සැලසේවා. අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට අනාගත අභිවෘද්ධියට මේ උතුම් කුසල් විශේෂයෙන් හේතු වාසනා වේවා. රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයේ ඒ හැමටත් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් උතුම් සම්මාදිට්ඨිගත ආර්යයන් වහන්සේලාටත් මේ උතුම් කුසල් අනුමෝදන් වේවා කියලා අනුමෝදනාවන් සිදු කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටද මේ උතුම් කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. අපට අනුමෝදන් කළ උතුම් කුසල් උතුම් ප්‍රවෘජාලාභය ලබා දුන් ආචාර්යෝත්තමයන් වහන්සේලාටත් ධර්ම මාර්ගයේ කියා දුන් පරම පූජනීය අවසරයි කෝරළයාගම සරණ තිස්ස මගේ පින්තුන් වහන්සේටත් දෑත් දොත් නලල් බැඳ මේ උතුම් කුසල් අනුමෝදන් වේවා කියලා අප විසින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මේ උතුම් අවස්ථාවට සහභාගී වෙමින් සද්ධර්ම ශ්‍රවණය කළ පරම පූජනීය මහා ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් කුසල් අඩුනතුම අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ තරම් කටුක අපහසු කාලයක නමුත් මේ උතුම් මහ පිංකම සිදු කරන ඔබ වැනි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයින්ට මේ සසර නිමා කරන්න ශක්තිය ධෛර්ය වාසනාව භාග්‍ය නිරන්තරයෙන් දායකත්වයේ ලබා දෙන ඔබ සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීම දෙසාම මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් ඔබටත් මටත් අපි සියලු දෙනාටමත් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ද්වේෂක්ඛයෝ නිබ්බානං